ළමයි ආයුබෝවන් සුබ දවසක් අපි කතා කරේ ප්‍රවර්ධන මිශ්‍රය. එතකොට ප්‍රවර්ධන මිශ්‍රයේ විචල්යන් 6යි ප්‍රචාරණය, පෞද්ගලික අලෙවි, අලෙවි ප්‍රවර්ධනය, මහජනත සම්බන්ධතා, ඍජු අලෙවිකරණය, නිසවහ අත්දැකීම් අපි ප්‍රචාරණය පිළිබඳව සාකච්ඡා කරා මතක ඇති. ප්‍රචාරණය කියලා කිව්වේ අනාගත ඉල්ලුම වැඩි කර ගැනීමේ අරමුණින් කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳව නිශ්චිත අනුග්‍රහකේ පිරිවැයක් දරලා අපෞද්ගලිකව සිදු කරන තොරතුරු ඉදිරිපත් කිරීමක්. එතකොට ප්‍රවර්ධන මිශ්‍රයේ පළවෙනි විචාලයේ ප්‍රචාරණය කතා කරලා ඉවරයි. අද අපි සාකච්ඡා කරන්නේ පෞද්ගලික අලෙවිය ලියා ගන්න ප්‍රවර්ධන මිශ්‍රයේ දෙවෙනි විචාලය පෞද්ගලික අලෙවිය. එතකොට පෞද්ගලික අලෙවිය ටිකක් සුවිශේෂී පෞද්ගලික අලෙවිය කියන එක ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ගැනුම්කරු තමයි විකුණුම්කරුවා හම්බ වෙලා මහන්දහම සේවා මිලදී ගන්න. නමුත් පෞද්ගලික අලෙවියේ ළමයි ඔකේ අනිත් පැත්ත වෙන්නේ. ගැනුම්කරු යන්නේ විකුණුම්කරු ගාවට, විකුණුම්කරු එනවා ගැනුම්කරු ගාවට. විකුණුම්කරු ගැනුම්කරු ගාවට ඇවිල්ලා එක්ක සමහරක් වෙලාවට එක ගැනුම්කරුවෙක් නැත්තම් ගැනුම්කරුවෝ කීප දෙනෙක් වෙන්න පුළුවන්. එතකොට විකුණුම්කරුවෝ ගැනුම්කරුවෙක්ව හරි ගැනුම්කරුවන් කීප දෙනෙක්ව හරි පෞද්ගලිකව හම්බ වෙලා ඒගොල්ලොත් එක්ක සමහරක් වෙලාවට කතා කරලා දැන හැඳුනුම්කම් ඇති කරගෙන මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා මේගොල්ලොත් එක්කලා. මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ හරහා අලෙවිය වැඩි කරගන්න දරන ප්‍රයත්නයක් තමයි අපි කියන්නේ පෞද්ගලික අලෙවිය කියලා. එතකොට විකුණුම්කරු විසින් ගැනුම්කරුවෙක් හෝ ගැනුම්කරුවන් කීප දෙනෙක් පෞද්ගලිකව මුණ ගැසී ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අලෙවිය වැඩි කර ගැනීමට දරන ප්‍රයත්නයකට අපි කියනවා පෞද්ගලික අලෙවිය කියලා. එතකොට විකුණුම්කරුවෙක් විසින් ගැනුම්කරුවෙක් හෝ ගැනුම්කරුවන් කීප දෙනෙක් පෞද්ගලිකව මුණ ගැසී ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අලෙවිය වැඩි කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයකට අපි කියනවා පෞද්ගලික අලෙවිය කියලා. එහෙනම් අපි ලියාගමුද මොකද්ද පෞද්ගලික අලෙවිය කියන්නේ කියලා? විකුණුම්කරු විසින් ගැනුම්කරුවෙක් හෝ ගැනුම්කරුවන් කීප දෙනෙක් විකුණුම්කරු විසින් ගැනුම්කරුවෙක් හෝ ගැනුම්කරුවන් කීප දෙනෙක් පෞද්ගලිකව මුණ ගැසී ගැනුම්කරුවෙක් හෝ ගැනුම්කරුවන් කීප දෙනෙක් පෞද්ගලිකව මුණ ගැසී ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ටිකක් යාළු වෙලා ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අලෙවිය වැඩි කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් 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 පෞද්ගලික අලෙවිය ලෙස හැඳින්වේ. පෞද්ගලික අලෙවිය ලෙස හැඳින්වේ. පෞද්ගලික අලෙවිය ලෙස හැඳින්වේ. පෞද්ගලික අලෙවිය ලෙස හැඳින්වේ.
ඒතර අපි දැකලා තියෙනවා ගෙවල් වලට නේද විවිධ භාණ්ඩ අරන් එන කට්ටිය. එතකොට ගොඩක් වෙලාවට රක්ෂණ නියෝජිතයින් ගෙවල් වලට එනවා බොහෝ විට. ඒ කියන්නේ සේවා අලෙවි කරද්දී පෞද්ගලික අලෙවිය වඩා යෝග්‍යයි කියන එකයි පිළිගැනීම එක පෙන්වන්න බැරි දෙයක් කතා කරලා තමයි විකුණන්න පුළුවන්. ඒතර අපි හිතනවා සේවාවක් අලෙවි කරද්දී පෞද්ගලික අලෙවිය වඩා යෝග්‍යයි. ඒ වගේම කාර්මික භාණ්ඩ නැත්නම් ව්‍යාපාරික භාණ්ඩ අලෙවි කරද්දී ඒ ව්‍යාපාරිකයව මේ පෞද්ගලිකව හම්බ වෙලා ඒ ව්‍යාපාරික භාණ්ඩේ සමහරකට යන්ත්‍රයක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ දෙයක් පිළිබඳව යාට අවබෝධයක් දැනුමක් ලබා දීලා මැෂින්ස් වගේ දේවල් පිළිබඳව පාවිච්චි කරන ආකාරය පිළිබඳව තාක්ෂණික උපදෙස් එහෙම පෞද්ගලිකව ලබා දෙන්න ඕනේ. එතකොට ව්‍යාපාරික භාණ්ඩ අලෙවි කරද්දී අපි කියනවා පෞද්ගලික අලෙවිය වඩාත්ම ගැලපෙනවා කියලා ව්‍යාපාරිකත් එක්ක කතා කරලම ඒවා විකුණ ගන්න පුළුවන් නිසා පාරිභෝගික භාණ්ඩ අලෙවි කරද්දී අපි හිතන්නේ වඩා යෝග්‍ය ප්‍රචාරණය කියලා. පාරිභෝගික භාණ්ඩ අලෙවි කරද්දී ප්‍රචාරණය වඩා යෝග්‍යයි කියන එක තමයි පිළිගැනීම. හරි. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු අපේ අනිත් ප්‍රශ්නේ පෞද්ගලික අලෙවියේ වාසි සහ අවාසි මොනවාද කියලා. පෞද්ගලික අලෙවියේ තියෙන වාසි සහ අවාසි ලියාගන්න ප්‍රශ්නයක්. පෞද්ගලික අලෙවියේ වාසි. පෞද්ගලික අලෙවියේ වාසි. ඒ වගේම අපි අවාසි කතා කරනවා වෙනම කතා කරමු. දැන් ලියාගන්න එපා. පෞද්ගලික අලෙවියේ වාසි සාකච්ඡා කරලා අපි අවාසි සාකච්ඡා කරමු. පෞද්ගලික අලෙවියේ ගොඩාක් තියෙන වාසි අවාසි තියෙන දෙකක් විතර අපි සාකච්ඡා කරන්නේ. වාසි ගොඩක් තියෙන්නේ. එතකොට පෞද්ගලික අලෙවියේ එක වාසියක් තමයි අර නොදැන අලෙවියක් කරනවට වඩා දැනගත්තම අලෙවියක් කරන්න ලේසි. යාළුකමටත් විකුණ ගන්න පුළුවන්. එතකොට අපි කියනවා මේකේ තියෙන එක වාසියක් තමයි පෞද්ගලික සම්බන්ධතා තුළින් විකුණුම් වැඩි කරගත හැකි වීම එක වාසියක්. ලියාගමු. පෞද්ගලික සම්බන්ධතා තුළින් විකුණුම් වැඩි කරගත හැකි වීම. පෞද්ගලික සම්බන්ධතා තුළින් විකුණුම් වැඩි කරගත හැකි වීම. පෞද්ගලික සම්බන්ධතා තුළින් විකුණුම් වැඩි කරගත හැකි වීම. එන සම්බන්ධතාවයක් ඇති වෙන නිසා අඳුර ගන්න නිසා විකුණ ගන්න ලේසි. පෞද්ගලික සම්බන්ධතා තුළින් විකුණුම් වැඩි කරගත හැකි වීම එක වාසියක්. ඒ වගේම තව වාසියක් තමයි විකුණුම්කරු පෞද්ගලිකවම ගැනුම්කරු ළඟට යන නිසා ගැනුම්කරුවන්ගේ ප්‍රතිචාර දැනගෙන ක්ෂණිකව අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පාරිභෝගික ප්‍රතිචාර ඉක්මනින් දැනගත හැකි වීමෙන් ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක්, ඒ කියන්නේ එයාට ඕන විදිහටම වැඩේ කරලා දෙන්න අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට දෙවෙනි වාසිය අපි කියනවා පාරිභෝගික ප්‍රතිචාර දැනගත හැකි වීමෙන් ක්ෂණිකව අදාළ වෙනස්කම් සිදු කළ හැකි වීම. ලියමු දෙවෙනි වාසිය. පාරිභෝගික ප්‍රතිචාරය කියන්නේ අපි භාණ්ඩය පිළිබඳව කියනකොට යා හොඳ හෝ නරක හෝ මොන හරි දෙයක් අපිට කියනවානේ. මේ පාරිභෝගික ප්‍රතිචාර දැනගත හැකි වීමෙන් ක්ෂණිකව අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. ඒක ගැලපෙන්නේ නැත්නම් වෙන එකක් දෙන්න පුළුවන්. ක්ෂණිකව අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. ක්ෂණිකව මේ අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. ක්ෂණිකව අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. ක්ෂණිකව අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. පාරිභෝගික ප්‍රතිචාර දැනගත හැකි වීමෙන් ඒ ඕන රුජුව කියලා කියන්නත් පුළුවන්. පාරිභෝගික ප්‍රතිචාර රුජුව දැනගත හැකි වීමෙන් ක්ෂණිකව අදාළ වෙනස්කම් නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැකි වීම. ඒ වගේම තුන්වෙනි එක තමයි පාරිභෝගික අවශ්‍යතා හා උවමනාවලට ගැළපෙන පරිදි භාණ්ඩ එයාගේ ප්‍රතිචාර දැනගත්තට පස්සේ පාරිභෝගික අවශ්‍යතාවයන්ට හා උවමනාවලට ගැළපෙන පරිදි භාණ්ඩ සැපයී හැකි වීම. පාරිභෝගික අවශ්‍යතාවයන්ට හා උවමනාවන්ට
ගැළපෙන පරිදි භාණ්ඩ සැපයී හැකි වීම ඒකට හේතුව අපි යමුකට අඳුරන නිසා. මේ ඒවා අපි කියවනේ අලෙවිකරණේ වැදගත්ම අලෙවිකරණේ එකම වැදගත්කම ගැනුම් කරු හඳුනා ගන්න එක කියලා නේද? හඳුනාගත්තම එයාගේ වමනා තේරුම් ගන්න ලේසි, වමනා තේරුම් ගත්තම එයා තෘප්තිමත් කරන්න ලේසි. පාරිභෝගික අවශ්‍යතා හා උවමනාවලට ගැළපෙන භාණ්ඩ සැපයිය හැකි වීම. පාරිභෝගික අවශ්‍යතා හා උවමනාවලට ගැළපෙන භාණ්ඩ සැපයිය හැකි වීම. පාරිභෝගික අවශ්‍යතා හා උවමනාවලට ගැළපෙන භාණ්ඩ සැපයිය හැකි වීම. එයාත් එක්ක කතා කරලා විකුණන නිසා යාට ඕනම දේ දෙන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා හා උවමනාවලට ගැළපෙන භාණ්ඩ සැපයිය හැකි වීම. ඒ වගේම හතරවෙනි වාසිය තමයි පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. ඒ කියන්නේ සමහරකට කවුරු හරි කෙනෙක් පාරිභෝගිකයව නොමගයවලා තියෙන පුළුවන් මේ භාණ්ඩේ හොඳ නැහැ නේද? ගන්න එපා එහෙම. නමුත් අපිට ඒව නිවැරදි කරන්න පුළුවන්. නෑ එහෙම නැහැ. පාවිච්චි කරලා බලන්න නේද? අපි ඒකට වග කියනවා. එහෙම අපිට උත්තරයක් දෙන්න පුළුවන්. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම කතා කරලා අලෙවි කරන නිසා. ඔය රක්ෂණය වගේ දෙයක් මමත් රක්ෂණ ආයතනයක වැඩ කරපු නිසා දැන් රක්ෂණය වගේ දෙයක් අලෙවි කරන්න ගියාම ඇත්තටම සමහර අය හිතනවා රක්ෂණයෙන් කරන්නේ වංචාවක් කියලා. මොන හරි උපද්‍රවයක් වුණොත් වන්දි දෙන්නේ නැහැ. එහෙම හිතනවා නේද? ඉතින් ඒක එහෙම එකක් නෙමෙයි. ඒක නිත්‍යානුකූල දෙයක් නේ රක්ෂණය කියන්නේ. ඒකට නීතිමය පියවර ගන්න පුළුවන්. ඉතින් විකුණුම් සේවකයා තමයි පාරිභෝගිකයාව දැනුවත් කරන්න ඕනේ සම්බන්ධයෙන්. හරි. එතකොට පාරිභෝගිකයා තුළ ඇති වැරදි ආකල්ප බැහැර කළ හැකි වීම. ඒ වගේම තව එකක් තමයි පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. පෞද්ගලික විකුණුම් මේක ටිකක් එකට කිට්ටුයි වගේ තේරෙන්න පුළුවන්. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. ඒක නිසා තමයි අපි කියන්නේ පෞද්ගලික සම්බන්ධතා නිසා විකුණුම් වැඩි වෙනවා කියලා. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු නිසා තමයි විකුණුම් වැඩි වෙන්නේ. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. අඳුරන මේකෙන් කියන්නේ අඳුරනවල විකුණ ගන්න ලේසි. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. නේ අඳුරන අයට විකුණ ගන්න එක ලේසි. ඒ තුලින් විකුණුම් වැඩි කරගන්න පුළුවන් කියලා තමයි ඒකේ ලියලා තියෙන්නේ. පොඩි වෙනසක් දෙකේ තියෙනවා. ටිකක් හිතලා බැලුවොත් පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. ඒක නිසා පෞද්ගලික සම්බන්ධතා තුලින් විකුණුම් වැඩි වෙනවා කියලායි අපි කියන්නේ. පෞද්ගලික විකුණුම් සත්‍ය විකුණුම් බවට පත් කර ගැනීම පහසු වීම. තව එකක් කියන්නම් පෞද්ගලික අලෙවියේ තියෙන වාසියක් බෙදා හැරීම සඳහා දැන් භාණ්ඩ බෙදා හරින්නේ මේ පාරිභෝගිකයාට දැන් මේකෙදි භාණ්ඩ බෙදා හරින්නේ විකුණුම් කරුණේ යන්නේ. එතකොට විකුණුම් කරු කරන්නේ ගොඩක් වෙලාවට එයාගේ කවුරු හරි විකුණුම් සේවකයෙක්ව තමයි යවන්නේ. නේද? ආයතනයේ විකුණුම් සේවකයෙක්ව යවලා පාරිභෝගිකයා ගෙදරට බඩු විකුණන්න උත්සාහ කරනවා. විකුණුම් සේවකයෙක් තමයි ගෙදරට එන්නේ. නේද? එයාව දැනුවත් කරලා එවනවා. එතකොට භාණ්ඩ බෙදා හැරීම සඳහා පුළුල් උපාය මාර්ග යොදා ගැනීමට අවශ්‍ය නොවීම. භාණ්ඩ බෙදා හැරීම සඳහා පුළුල් උපක්‍රම. භාණ්ඩ බෙදා හැරීම සඳහා පුළුල් උපක්‍රම යොදා ගැනීමට අවශ්‍ය නොවීම. දැන් සිල්ලර වෙලෙන්දෙක් පොග වෙලෙන්දෙක් නියෝජිතයෙක් දාගෙන කරනවා කියලා කියන්නේ ඒක ටිකක් පුළුල් කටයුත්තක්. භාණ්ඩ බෙදා හැරීම සඳහා පුළුල් උපක්‍රම යොදා ගැනීමට අවශ්‍ය නොවීම. සේවකයා පුහුණු කරලා යවන්න පුළුවන්.
පුළුල් උපක්‍රම යොදා ගැනීමට අවශ්‍ය නොවීම. පුළුල් උපක්‍රමය බහඳ බෙදා හැරීමට පුළුල් උපක්‍රම යොදා ගැනීමට අවශ්‍ය නොවීමත් පෞද්ගලික අලෙවියේ වාසියක්. අපිට පුහුණු කරපු විකුණු සේවකයා ලවා ඒ වැඩේ කරගන්න පුළුවන් පහසු වෙනවා. ඔය තමයි පෞද්ගලික අලෙවියේ තියෙන වාසි. ඉතින් හරි කල්පනාවෙන් මතක තියාගන්න ඕනේ නේද? හරි ළඟින් යන වගේ අදහස් තියෙන්නේ. ඒක මතක තියාගන්න චුට්ටක් ළමයින්ට අමාරුයි. අපි යන් අනෙක් ප්‍රශ්නෙට දරුවනේ පෞද්ගලික අලෙවියේ අවාසි කතා කරන්න. පෞද්ගලික අලෙවියේ අවාසි අපි දෙකක් විතර සාකච්ඡා කරනවා. පෞද්ගලික අලෙවියේ අවාසි එකක් තමයි පෞද්ගලික අලෙවියේ අවාසි, එකක් තමයි පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. එතකොට දැන් විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා නම් අපිට විකුණුම් සේවකයෝ ගොඩක් යොදා ගන්න වෙනවානේ. එතකොට වැඩි පිරිවැයක් දරන්න වෙනවා. පිරිවැය වැඩිවීම. ඒ වගේම තමයි විශේෂ දැනුමක් තියෙන නේද? විශේෂඥතාවයක් තියෙන්න ඕනේ අදාළ විකුණුම් සේවකයාට පාරිභෝගිකයා ගාවට ගියාට පස්සේ. දැන් ඊට පස්සේ මම කතා කරන ප්‍රශ්නේ ඒක තමයි. විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. මොනවාද විකුණුම් සේවකයෙකුට තියෙන්න ඕන ගුණාංග කියන එක. එතකොට තව අවාසියක් තමයි නොදන්න කෙනෙක්ව යවන්න බෑ බඩු විකුණන්න. එතකොට විශේෂ දැනුමක් ඇති පුද්ගලයන් යොදා ගන්න සිද්ධ වෙනවා. ඒකත් අවාසියක්. එතකොට විශේෂ දැනුමක් තියෙන අයව ගන්න ගියාම වැඩි පඩියක් ගෙවන්න ඕනේ, පිරිවැය වැඩි වෙනවා. ඒ වගේ දේවල්. එතකොට දෙවෙනි එක අපි ලියමු විශේෂ දැනුමක් ඇති සේවකයින් යොදා ගැනීමට සිදුවීම. සාමාන්‍ය අයව පාවිච්චි කරන්න බෑ. විශේෂ දැනුමක් ඇති සේවකයින් යොදා ගැනීමට සිදුවීම. විශේෂ දැනුමක් ඇති සේවකයින් යොදා ගැනීමට සිදුවීම. විශේෂ දැනුමක් ඇති සේවකයින් යොදා ගැනීමට සිදුවීම. යොදා ගැනීමට සිදුවීම සාමාන්‍ය අයව අපිට ඕන අයව එහෙම යවන්න බෑ. මේ එක්කෝ දැනුම තියන අයව නැත්තම් අරගෙන පුහුණු කරලා තමයි අපිට යවන්න වෙන්නේ. ඒතර අපි කතා කරේ ඔය පෞද්ගලික අලෙවියේ වාසි සහ අවාසි. තව එක ප්‍රශ්නය දරුවනේ අපිට දැනගන්න තියෙන මේවා විශාල මාතෘකා නෙමෙයි, පොඩි මාතෘකා. ලොකුවට විශේෂ දෙයක් දැනගන්න නැහැ. ඒක නිසා අපි ඊට පස්සේ ප්‍රශ්නට යමු. විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. එයානේ යන්නේ ගැනුම්කරු ගාවට නේද? බහන්න අරගෙන විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට මම මේ ඉස්සෙල්ලත් කිව්වා ඔය බහන්න අලෙවි කිරීමේ කටයුතු සඳහා ගොඩක් කාන්තාවන් යොදා ගන්නවා කියලා. ගොඩක් අපි ෆුඩ් සිටි බැලුවත් ගොඩක් වෙලාවට කාන්තාවන් තමයි යොදාගන්නේ පිරිමි පුද්ගලයින්ට වඩා බහන්න අලෙවිය සඳහා. ඒකට හේතුව පිරිමි ටිකක් රළු ගතිය වැඩි නිසා. එතකොට විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග කීපයක්ම තියෙනවා. එතකොට විකුණුම් සේවකයෙක් සතුව තිබිය යුතු ගුණාංග ගත්තොත් අපිට ගුණාංග කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි ඉගෙනගත්ත කෙනෙක් වෙන්න එපා අධ්‍යාපනය. ඒක තියෙන්න ඕනේ. ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙනගත්ත නැති කෙනෙක්ට මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඒකට අධ්‍යාපනය වැදගත්. ඊට පස්සේ පුහුණුව හා පළපුරුද්දත් වැදගත්. පුහුණුව හා පළපුරුද්ද වැදගත්. ඒක අධ්‍යාපනය, දෙක පුහුණුව හා පළපුරුද්ද. ඔය දෙක එකතු වුණාම එන එක තමයි අපි කියන්නේ විශේෂඥතාවය. විශේෂඥතාවය නේද? අධ්‍යාපනය, පුහුණුව හා පළපුරුද්දත් එක්කලා විශේෂ හැකියාවක්, විශේෂීකරණයක්, එක්ස්පීරියන්ස් එකක් ඇති වෙනවා. විශේෂඥතාවය. දැන් මමත් පෞද්ගලිකව ඡන්දෙ ඉල්ලපු නිසා මම දන්නවා ගේකට ගියාම දැන් මට ඇත්තටම පළවෙනි පාර මම 2018 ඉදිරිපත් වෙනකොට මට ටිකක් ගැටලු සහගතයි ගුරුවරයෙක් විදියට
ගෙදරට ගිහිල්ලා දේශපාලන නියෝජිතයෙක් විදිහට කතා කරන්නේ කොහොමද කියලා. විශේෂඥතාවය ගොඩක් අඩුයි. අධ්‍යාපනයේ තිබ්බට එහෙම බෑ නේද? ඒකට පුරුදු වෙන්න ඕනේ. නමුත් දැන් වෙනකොට මැතිවරණ තුනකට වැඩ කරලා තියෙන නිසා දැන් ඒ පිළිබඳ විශේෂඥතාවයක් තියෙනවා. අධ්‍යාපනයයි පළපුරුද්දයි මේ කතා කිරීමේ හැකියාවයි එක්ක අර දේශපාලන පැත්ත ගැට ගහ ගන්න යම් ප්‍රමාණයකට පුළුවන් වෙලා තියෙන විශේෂඥතාවය හරි වැදගත්. ඒ වගේම මේක හරි වැදගත්. සුහදශීලී භාවය. සුහදශීලී භාවය, සුහදශීලී. ඉක්මනට මිනිස්සුත් එක්ක යාළු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. සුහදශීලී භාවය. සමහර අයට බෑ ඒක. සමහර අය ලැජ්ජයි එහෙමනේ. එක්ස්පීරියන්ස් අය එහෙම නෑ. නේද? වීරුවක් හරි කළා මොන හරි කළා ඉක්මනට කස්ටමර් අල්ලගන්න දන්නවා. සුහදශීලී භාවය. ඒ වගේම දැන් කස්ටමර් අල්ලගන්න බලනවා කිව්වට නේද? විනීත වෙන්නත් එපා නේ. ආචාරශීලී භාවය. ආචාරශීලී භාවය. හරි වැදගත්. ආචාරශීලී භාවය. මේ කතා කරන විදිය, උත්තර දෙන විදිය, හැසිරෙන විදිය ඒක හරි වැදගත්. කොයි හරි තැනකට ගිහලා වැඩ කරද්දී නේ එළියට එනකොට නේ හොඳ පුද්ගලයෙක් කියන එක දැනුම්කරුගේ හිතේ තියෙන්න ඕනේ. ආචාරශීලී භාවය. ඒ වගේම තමයි අනිත් එක මිත්‍රශීලී භාවය. නේ අපි ගන්න සිල්ලර කඩේක් කෙනා අපේ යාළුවෙක් වගේනේ නේද? හැමදාම ගිහිල්ලා ඉතින් යාළු වෙලා දැන් අතරම හොඳ යාළුවෝ. මිත්‍රශීලී භාවය ගොඩක් වැඩවලදී වැදගත්. ඒතකොට එයාගේ හැඟීම් එයාගේ අවශ්‍යතා හොඳටම අපිට දැනගන්න පුළුවන්. යාළුවෙක් වගේනේ. එතකොට බැන්නත් බනින්නේ hina වෙලා. මේ මිත්‍රශීලී භාවය හරි වැදගත්. යාළුවනාම ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. මිත්‍රශීලී භාවය. ඒ වගේම තව එකක් අපිට කියන්න පුළුවන් උදව් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ විකුණුම් සේවකයෙක්. අන් අයට උදව් කිරීම. අන් අයට උදව් කිරීම. අන් අයට උදව් කිරීම. අන්න ඒ වගේ නේද යහපත් ගුණාංග කීපයක්ම විකුණුම් සේවකයෙක් ගාව තිබිය යුතුයි. විකුණුම් සේවකයෙක් ගාව තියෙන්න ඕනේ. ඔන්න අපි කතා කරා නේද විකුණුම් සේවකයෙක් ගාව තියෙන්න ඕනේ ගුණාංග. ඉතින් පාඩම් කරන්නම අවශ්‍ය දේවල් නෙමෙයිනේ. නිකන් හිතලත් ඒවා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඔච්චරයි අපිට ප්‍රධාන වශයෙන් නෝට් එකක් විදිහට පෞද්ගලික අලෙවියේ දැනගන්න තියෙන. මම කැමති පොඩි විභාග ප්‍රශ්නයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේකට මේ සම්බන්ධයෙන් ආපු මේක හොඳ ප්‍රශ්නයක්. මේක අපි ලියාගමු මෙන්න මෙහෙම. කාර්මික භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා අපි මේ කතා කරන්නේ ප්‍රවර්ධනය ගැනනේ. මේ දැනුවත් කිරීම ගැනනේ. ළඟට ගිහිල්ලා දැනුවත් කරන එක ගැනනේ. කාර්මික භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා මේක හැවුවා මම හිතන විදිහට විභාගෙට. කාර්මික භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා කාර්මික භාණ්ඩ ප්‍රවර්ධනය සඳහා වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපකරණය වන්නේ වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපකරණය වන්නේ වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපක්‍රමය වන්නේ වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපක්‍රමය වන්නේ පෞද්ගලික අලෙවියයි. වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපක්‍රමය වන්නේ පෞද්ගලික අලෙවියයි. පෞද්ගලික අලෙවියයි. හේතු දක්වන්න. කාර්මික භාණ්ඩ විකුණගන්න වඩාත්ම යෝග්‍ය ප්‍රවර්ධන උපක්‍රමේ පෞද්ගලික අලෙවියක. ඒකට හේතු දක්වන්නලු. කාර්මික භාණ්ඩ කියන්නේ ව්‍යාපාරික භාණ්ඩ, machines වගේ දේවල්. ඒ ව්‍යාපාරිකයට අවශ්‍ය වෙන දේවල්. ඒතර කාර්මික භාණ්ඩ අලෙවි කරද්දී පෞද්ගලික අලෙවිය වඩා යෝග්‍යයිලු. ඔයගොල්ලෝ දන්නවා කොහොමත් සාමාන්‍යයෙන් ටීවී එකේ මේ machines වගේ දේවල්
එක්සයිස් කරන මැෂින් වගේ දේවල් ඇඩ් කරනවා. ඒක පාරිභෝගික භාණ්ඩයක් ඉදිරියට ඇඩ් කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔය ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය කරන machines අමුද්‍රව්‍ය materials වගේ දේවල් ඇඩ් කරන්නේ නැහැ ටීවී එකේ. ඇඩ් කරලා තේරුමක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒකට හේතුව මොකක්ද කියලා. පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා තමයි ප්‍රචාරණය ගොඩක් පාවිච්චි කරන්නේ. ඒකට හේතුව දැන් ලංකාවේ ජනගහනය කෝටි 2.20ම පාරිභෝගිකයෝනේ නේ. එතකොට පුළුල් වෙළඳපොළක් සඳහා දැනුවත් කිරීමේ උපකරණයක් විදිහට ප්‍රචාරණය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පෞද්ගලික කාර්මික භාණ්ඩ වගේ දෙයක් ටීවී එකේ ඇඩ් කරාට වැඩක් නැහැ. ඒකට හේතුව ව්‍යාපාරිකයෝ ඉන්නේ ලක්ෂ 2ක් විතර. ඒ ලක්ෂ 2ක් ටීවී බලනවා අඩුයි. එතකොට කාර්මික භාණ්ඩයක් පිළිබඳව ටීවී එකේ ඇඩ් එකක් දාලා වැඩක් නැහැ. ව්‍යාපාරිකයෝ බලනවත් අඩුයි ටිකයි ඉන්නේ. එතකොට පෞද්ගලික අලෙවිය වඩා යෝග්‍ය වෙන්න එක හේතුවක් තමයි හේතු දෙකක් ඔයගොල්ලන්ට එකපාරට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි ගැනුම්කරුවන් ව්‍යාපාරිකයින් වීම එක හේතුවක්. ඒක නිසා වෙළඳපොළ සීමිත වීම. නේ? එතකොට කාර්මික භාණ්ඩ අලෙවි කිරීම සඳහා වඩාත් යෝග්‍ය ප්‍රවර්ධන උපකරණයක් විදියට පෞද්ගලික අලෙවිය පාවිච්චි කරන්න එක හේතුවක් තමයි ගැනුම්කරුවන් ව්‍යාපාරිකයින් වීම. එතකොට ප්‍රචාරණය කරලා වැඩක් නැහැ අපි කියන්නේ නේද? ඒගොල්ලෝ ටීවී බලන්නේ නැහැ. එතකොට ගොඩක් හොඳ ගෙදරට ගිහිල්ලා ව්‍යාපාරිකයත් එක්ක කතා කරන එක. නේද? ගැනුම්කරුවන් ව්‍යාපාරිකයින් වීම එක හේතුවක් පෞද්ගලික අලෙවිය කාර්මික භාණ්ඩ අලෙවි කිරීම සඳහා යෝග්‍ය වෙන්න. ගිහිල්ලා කතා කරන එක තමයි හොඳ. ටීවී එක දාලා වැඩක් නැහැ. දෙක තමයි වෙළඳපොළ සීමිත වීම. එක ගැනුම්කරුවන් ව්‍යාපාරිකයින් වීම, දෙක වෙළඳපොළ සීමිත වීම. මේ ටික දෙනෙක් ඉන්නේ. එතකොට විශාල පිරිසක් බලන ටීවී එකේ ඇඩ් එක දාලා වැඩන්නේ 11කට. වෙන ඒක අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වෙනවා නේද? ටික දෙනෙක් නෙවෙයි ලක්ෂ දෙකෙන් බලලා නැත්තේ තේරුමක් නැහැ කරලා. ඒ වගේම තමයි භාණ්ඩ මිල අධික වීම. භාණ්ඩ මිල අධික වීම. භාණ්ඩ මිල අධික වීම. කතා කරලම තමයි අවශ්‍ය කෙනාට විකුණ ගන්න වෙන්නේ. භාණ්ඩ මිල අධික වීම. භාණ්ඩ මිල අධික වීම. ඒ වගේම තමයි මේක තාක්ෂණිකද machines වගේ දේවල් පාවිච්චි කරන්න තාක්ෂණික උපදෙස් වගේ දේවල් පෞද්ගලිකව ලබා දෙන්න සිද්ධ වෙනවා. එතකොට අදාළ භාණ්ඩ පාවිච්චිය පිළිබඳ මේ තාක්ෂණික උපදෙස් අදාළ භාණ්ඩ පාවිච්චිය පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබා දීමට සිදුවීම. තාක්ෂණික උපදෙස් අදාළ භාණ්ඩ පාවිච්චිය පිළිබඳව නැත්නම් භාවිතා කිරීම පිළිබඳව අදාළ භාණ්ඩ භාවිතා කිරීම පිළිබඳව තාක්ෂණික උපදෙස් ලබා දීමට සිදුවීම. අදාළ භාණ්ඩ භාවිතා කිරීම පිළිබඳව නැත්නම් අදාළ භාණ්ඩ භාවිතය පිළිබඳව තාක්ෂණික උපදෙස් ලබා දීමට සිදුවීම. තාක්ෂණික උපදෙස් ලබා දීමට සිදුවීම. අදාළ භාණ්ඩ භාවිතය පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබා දීමට සිදුවීම. ඔය තමයි කාර්මික භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රවර්ධන උපක්‍රමයක් නැත්නම් ප්‍රවර්ධන උපකරණයක් විදිහට පෞද්ගලික අලෙවිය වඩා යෝග්‍ය වෙන්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හේතු. මේ එක සාධාරණ හේතු ටිකක් තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ සීමිත වීම තමයි ගැටලුව. මේ වෙළඳපොළ සීමිතයි. ඒකට හේතුව ව්‍යාපාරිකයෝ ඉන්නේ. එතකොට ටීවී එකේ කොහොමත් මැට් කරලා වැඩක් නැහැ. නේද? සමස්තය බලද්දී සීමිත ලක්ෂ 2ක ව්‍යාපාරිකයෙක් ඇඩ් කරලා වැඩක් නැති නිසා. ඒකයි ප්‍රධාන හේතුව. එතකොට මම හිතන්නේ පෞද්ගලික අලෙවිය සම්බන්ධයෙන් අපිට ওই කාරණා ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. මහා ලොකු දෙයක් නෙමෙයි පෞද්ගලික අලෙවිය තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි විචල්ය ප්‍රවර්ධන මිශ්‍රයේ නේද? අපි සාකච්ඡා කරන්නේ ප්‍රවර්ධන මිශ්‍රය. එතකොට ප්‍රචාරණය ඉවරයි. දැන් කතා කරේ පෞද්ගලික අලෙවිය. ඒක අපි ඉවර කරා.
දැන් අපිට කතා කරන්න තියෙන තුන්වෙනි එක අලෙවි නැත්තම් විකුණුම් ප්‍රවර්ධනය. අලෙවි නැත්තම් විකුණුම් ප්‍රවර්ධනය අපි කියනවා sales promotion කියලා. එතකොට අලෙවි නැත්තම් විකුණුම් ප්‍රවර්ධනයත් විශාල පුළුල් මාතෘකාවක් නෙමෙයි. එච්චර අමාරු මාතෘකාවකුත් නෙමෙයි. අලෙවි නැත්තම් විකුණුම් ප්‍රවර්ධනය යටතේ අපිට ප්‍රධානම මාතෘකා තුනක් පිළිබඳව තමයි ඇත්තටම සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට තව මිනිත්තුක කාලයක් තියෙන්නේ මේ පළවෙනි මිනිත්තු 40 කට් වෙන්න. ඒක නිසා අපි අනිත් කොටසින් අලුත් මාතෘකාවක් විදියට අලෙවි නැත්තම් විකුණුම් ප්‍රවර්ධනය සාකච්ඡා කරමු. තව මිනිත්තුවකින් කාලය අවසන් වෙන නිසා මෙහෙම විදලා කට් වුණායින් පස්සේ අපි අනිත් වීඩියෝ පටෙන් සාකච්ඡා කරමු. දැන් මෙතන සාකච්ඡා කළ වැඩක් නැහැ. මේක මිනිත්තුවෙන් කට් වෙන නිසා මෙහෙම ඉඳලා අපි අනිත් එකෙන් පටන් ගමු. එතකොට අපිට හතරවෙනි එක අපිට කතා කරන්න තියෙන්නේ මහජන සම්බන්ධතාත් පුළුල් මාතෘකාවක් නෙමෙයි. හතර මහජන සම්බන්ධතා